Okay, සිරුදිනාටම සුබ දවසක්. Here I am Shan Kodituwakku. ඉතින් අපි මේ පළවෙනි වීඩියෝ එකට සම්පූර්ණ විෂය නිර්දේශම ආවරණ පරිදි උසස් පෙළ විභාගයේ ගෙනුම් කරන විෂය සඳහා ශීඝ්‍ර පුනරීක්ෂණ පාඩම් මාලාවක් ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි සූදානම්. ඉතින් මෙහිදී සෑම පාඩමක්ම ආවරණය කර පරිදි මා විසින් ඔබ වෙත සියලුම සිද්ධාන්ත ඔබ සමග සාකච්ඡා කර සියලුම ගැටලු විසඳන අතර ඒ සමගම සෑම පාඩමක්ම සාකච්ඡා කිරීමෙන් පසු එම පාඩමට අදාළව වසර 6ක පමණ පහුගිය ප්‍රශ්න පත්‍රවල ඒ අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීමට ලක් කරනු ඇත. ඉතින් අපි මෙහිදී ඔබගේ තිබෙන විවේචන හැම දෙයක්ම ඔබට අවශ්‍ය නම් ඔබට අවශ්‍ය ආකාරයට පාඩම් ඉදිරිපත් කර පිළිවෙල ඔබට පහලින් ඇති කමෙන්ට් සෙක්ෂන් එකේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ තුලින් ඔබට බලාපොරොත්තු වන්නේ ගිණුම් කරන විෂය තුල වැදගත්ම පාඩමක් වන ගිණුම් කරන සමීකරණය තුලින් ඔබට යම්කිසි අවබෝධයක් ලබා දී ඒ පාඩම තුලින් මේ දක්වා විභාගයට ඉදිරිපත් කර ඇති විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම. ඉතින් මේ ගිණුම් කරන සමීකරණය අපි විමර්ශනය කර බැලීමේදී 2018 19 20 යන අවුරුදු තුන තුළ ඔබ වෙත ලබා දී ඇති ගිණුම් කරන සමීකරණ ප්‍රශ්න විශේෂ ප්‍රශ්න බවට පත් වෙනවා. ඒ කියන්නේ 2014 15 16 17 යන වසරට වඩා 2018 19 20 විශේෂයෙන් 19 20 ගිණුම් කරන සමීකරණය තුලින් ලැබුණු ප්‍රශ්න විශේෂයි. ඒට හේතුව වෙන්නේ සංකීර්ණ ගණදනු 15ක් සමග ඔබට ලකුණු 40ක ප්‍රශ්නයක් ලබා දීම. එම ගිණුම් කරන සමීකරණ ප්‍රශ්නයට අදාළව ආදායම් ප්‍රකාශය පිළ කිරීම සහ මූලිකත්ව ප්‍රකාශය පිළ කිරීමේ කොටස් ඇතුළත් වන අතර නමුත් ගණදනු 15 සංකීර්ණ ප්‍රශ්නයක් ලකුණු 40ක් සඳහා අවබෝධ ලබා දී තිබුණා. ඉතින් මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී ඔබ තේරුම් ගනිවි ඉදිරියේදී ගිණුම් කරන සමීකරණය ළමුන්ගෙන් ගොඩක් පරීක්ෂාවට ලක් කරන බව සහ ඒ ගොඩක් වැදගත් බව. ඒ නිසාද මා ප්‍රථමයෙන්ම ගිණුම් කරන සමීකරණය ඔබට හඳුන්වා දී ඉන්පසුව අභ්‍යාස ඔබ සමග සාකච්ඡා කර අවසානයේදී මේ දක්වා පැමිණි විභාග ප්‍රශ්න සාකච්ඡාවට ලක් කරනු ඇත. ඉතින් මොකක්ද මේ ගිණුම් කරන සමීකරණය කියන්නේ? අපි ගිණුම් කරන සමීකරණයට ප්‍රථම මොකක්ද අපි සමීකරණයක් කියන්නේ? ඔබ යම්කිසි විචල්‍යයන් දෙකක් හෝ කිහිපයක් අතර සම්බන්ධතාවය ඉදිරිපත් කරගොත් විශේෂ වූ ක්‍රමයකට ඒ අපි සමීකරණයක් වශයෙන් හඳුන්වනවා. ඔබ දන්නා පරිදි ඔබ ගණිතයේදී විවිධාකාර විචල්‍යයන් ඇසුරින් ඔබ සමීකරණය ගොඩනගා තිබෙනවා. x ධන y සමාන 10යි. 2x ධන 3x සමාන 15යි. ඒ ආකාරයට ඔබ විවිධාකාර සමීකරණ විසඳලා තියෙනවා. ඉතින් අපි ගිණුම් කරනදී ගිණුම් කරන සමීකරණ වශයෙන් අපි හඳුන්වන්නේ ගිණුම් කරනට අදාළ කිසියම් විචල්‍යයන් දෙකක් හෝ කිහිපයක් අතර සම්බන්ධතාවය අපි සමීකරණයක් ආකාරයෙන් ඉදිරිපත් කළ විට අපි සම ප්‍රකාශ කරනවා ගිණුම් කරන සමීකරණය වශයෙන්. ඉතින් අපි මෙහිදී මේ ගිණුම් කරන සමීකරණය තුල අඩංගු මූලිකාංග වන්නේ ව්‍යාපාරික වත්කම්, ඒ වගේම ව්‍යාපාරික වගකීම්, ව්‍යාපාරික හිමිකම් නැතොත් ප්‍රාන්තන යන කොටස් තුනෙන් තමයි මේ අපි සාකච්ඡාවට ලක් කරන ගිණුම් කරන සමීකරණය සමන්විත වන්නේ. ඉතින් ඔබ මේ ගිණුම් කරන සමීකරණය තුල ඇතුළත් වන මූලිකාංග වන වත්කම්, වගකීම් සහ හිමිකම් මීට පෙර ඔබ හොඳින්ම හඳුනාගෙන ඇති. ඉතින් මා ගිණුම් කරන්නේදී ඔබට ඉදිරියේදී ඉදිරිපත් කරනවා මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සහ ගිණුම් කරන්නේ සංකල්පනාත්මක රාමුවට අදාළව එහි ලබා දී ඇති නිර්වචන. එනම් වත්කම් සම්බන්ධයෙන්, වගකීම් සම්බන්ධයෙන් සහ හිමිකම් සම්බන්ධයෙන් ගිණුම් කරන්නේ සංකල්පනාත්මක රාමුව තුළ ඔබට ඉදිරිපත් කළ නිර්වචන මා ඔබට පැහැදිලි කිරීම ලක් කරනවා. නමුත් සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරික වත්කම් වශයෙන් හඳුන්වන්නේ ව්‍යාපාරික සතු සම්පත්, ව්‍යාපාරික සතු ආර්ථිකමය සම්පත්,
උදාහරණයක් වශයෙන් ඔබට ව්‍යාපාරය තුළ මෝටර් වාහනයක් තියෙන්න පුළුවන්, කාර් උපකරණ තියෙන්න පුළුවන්, ඔබට ගොඩනැගිල්ලක් තියෙන්න පුළුවන්, ඔබට ඉඩමක් තියෙන්න පුළුවන්. ඒව තමයි ව්‍යාපාරයේ සම්පත්. ඉතින් ඔබ ව්‍යාපාරයේ ගොඩනැගීමේදී ඔබ පිටස්තර ව්‍යාපාර වලින් ණයට බාණ්ඩ ලබාගෙන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ පිටස්තර ව්‍යාපාර වලින් ඔබ සේවයක් ලබාගෙන තිබෙන්න පුළුවන්. ඉතින් ඒ හඳහා ඔබ පිටස්තර පාර්ශ්වයට යම් කිසි වගකීමක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ වෙනත් ආයතනයකින් ණය මුදලක් ලබාගෙන තිබෙන්න පුළුවන්. ඒ සෑම දෙයක්ම අපි බාහිර වගකීම් වශයෙන් හඳුන්වනවා. ඉතින් ව්‍යාපාරය තුළ සම්පත් යොදවා ඇති පාර්ශ්ව අතරින් ව්‍යාපාරයේ හිමිකම් නැතොත් අයිතිකරු විසින් ව්‍යාපාරට ඉදිරිපත් කර ඇති ආයෝජනය කර ඇති වත්කම් වල වටිනාකම තමයි අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ප්‍රාථමික වශයෙන්. ඉතින් මෙහිදී මේ වත්කම් වගකීම් සහ හිමිකම් අතර සම්බන්ධතාවයේ ප්‍රකාශ කරන සමීකරණ අපි ගිණුම් කරන සමීකරණ වශයෙන් අපි හඳුන්වනවා. ඉතින් මෙම ගිණුම් කරන සමීකරණය තුළ විභාගයේදී ඔබ සියලු දෙනාටම ලැබෙන ඕනෑම ගණනුවක් ඒ දී ඇති පරිදි සමීකරණයට ආදේශ කිරීම තමයි අපේ හැකියාව අපි නිර්මාණය කරගත යුත්තේ. ඉතින් අපි බලමු ගිණුම් කරණයේ තියෙන මූලික ගිණුම් කරන සමීකරණය. මූලික ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රාග්ධනය. මොකක්ද ගිණුම් කරන සමීකරණය? ව්‍යාපාරයේ වත්කම් හා ඒ වත්කම් යොදවා ඇති පාර්ශ්ව අතර සම්බන්ධතාවය පෙන්눔 කරන ප්‍රකාශන එහෙම නැත්නම් සමීකරණයට අපි කියනවා ගිණුම් කරන සමීකරණය. ව්‍යාපාරික හිමිකරු විසින් විශේෂයෙන් තනිපුච්චර ව්‍යාපාරයක සියලුම වත්කම් ව්‍යාපාරයට ආයෝජනය කරත් නම් අපි මේ ආකාරයට ඉදිරිපත් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම නැතොත් ප්‍රාග්ධනය වශයෙන්. නමුත් ඔබ ව්‍යාපාරයක් කරගෙන යාමේදී පිටස්තර පාර්ශ්වයන් ඔබ සම්බන්ධ කරගන්නවා. එහිදී අපි දෙවනුව අපි නිර්මාණය කරනවා තවත් සමීකරණයක්. ඒ තමයි වත්කම් සමානයි හිමිකම දැන වගකීම්. මොකද්ද සමීකරණය? ව්‍යාපාරයේ හිමිකමට අමතරව පිටස්තර පාර්ශ්වයන්ද ව්‍යාපාරට වත්කම් යොදවා ඇත්තම් සම්බන්ධ වෙත්තම් අපි එහිදී වෙනත් මූලිකාංගයක් නිර්මාණය කරන ඒ තමයි වගකීම්. එහිදී අපේ ව්‍යාපාරයේ මුළුවත්කම් සමාන වෙනවා හිමිකරුගේ අයිතියට එකතු කරලා බාහිර පිටස්තර පාර්ශ්වයන්ගේ වගකීම්. ඒ කියන්නේ ව්‍යාපාරයේ මුළුවත්කම් එම වත්කම් ආයෝජනය කර ඇති පාර්ශ්වයන්ට ඇති බැඳීම තමයි අපි මේ ආකාරයට ඉදිරිපත් කරන්නේ. මේ මුළුවත්කම් ගත් විට ඒ ආයෝජනය කර ඇති පාර්ශ්වයන්ට ඒ හඳහා ව්‍යාපාරයේ විසින් ඇති බැඳියාව තමයි අපි කියන්නේ හිමිකම සහ වගකීම. ඉතින් මෙහිදී අපි නිර්මාණය කරන සමීකරණ අපිට විභාගයේදී විවිධ ආකාර ලබා දෙන්න පුළුවන්. ඉතින් යම් අවස්ථාවක විභාගයේදී මේ වත්කම් ව්‍යාපාරයේදී සමහර විට විභාග පරීක්ෂකවරු විසින් ඔබට ජංගම වත්කම්, ස්ථාර වත්කම්, එහෙම නැත්නම් ජංගම නොවන වත්කම් වශයෙන් ඒ වගේම නැවතත් ජංගම වත්කමනතේ තොගය, එහෙම නැත්නම් අවසාන තොගය, එහෙම නැත්නම් වෙනද ණයගැතියෝ හෝ වෙන ලැබිච්ද, එහෙම නැත්නම් අතීතීර මුදල්, බැංකුවේ ඇති මුදල් කලින් කළ ගෙවීම වශයෙන් ඔබට විවිධ වර්ගීකරණ ලබා දෙන්න පුළුවන්. මේ ආකාරයට විභාග ප්‍රශ්න පත්‍ර සකසන අදාළ පුද්ගලයන් විසින්. ඉතින් ඔබ වගකීම් ගන්නකල මේ වගකීම්ද ඔබට ජංග වගකීම්, ඒ වගේම ජංගම නොවන වගකීම්, නැවතත් ජංගම වගකීම් අනතේ වෙනද ණයමියෝ, එහෙම නැත්නම් ගෙවයුද වෙනද නොවන වගකීම්, ඒ වගේම ජංගම නොවන වගකීම් අනතේ බැංකු ණය, එහෙම නැත්නම් වෙනත් ව්‍යාපාර ණය වශයෙන් ඔබට විවිධ වර්ගීකරණයන් විභාග ප්‍රශ්න සැකසීමේදී ලබා දෙන්න පුළුවන්. ඉතින් එවැනි ඕනෑම ගණනුවක් ඔබට අදාළ ගෙනුම් කරන සමීකරණය තුළ
ගැළපීමට හැකියාව ලබා දීමට මා සතු හැකියාව පවතිනවා. ඉතින් ඔබට එහිදී ඔබ විසින් හඳුනාගත යුතු ප්‍රධානතම කාරණා තුනක් තියෙනවා. අපි මේ නිර්මාණය කර ඇති මූලික ගිණුම් කරන සමීකරණ තුළ සිදුවිය හැකි ප්‍රධානතම වෙනස්කම් තුනයි තියෙන්නේ. අපි ඔබට ඉදිරිපත් කරොත් වත්කම් සමානයි ප්‍රාග්ධනතර වගකීම. එහෙම නැත්නම් වත්කම් සමානයි හිමිකම දර වගකීම් කියන මූලික ගිණුම් කරන සමීකරණ තුළ අපිට වෙන්න පුළුවන් ප්‍රධානතම වෙනස් වීම් තුනයි තියෙන්නේ. ඒ තුන ඔබ නිවැරදිව හඳුනාගත්තොත් විභාගයේදී ඔබට ලැබෙන අභ්‍යාස තුළ ඇති ඕනෑම ගණනුවක් මේ සමීකරණ තුළ ඉදිරිපත් කිරීම වඩාත් පහසු වෙනවා. ඉතින් ඒ ඔබ තේරුම් ගත යුතුයි. පළවෙනි වෙනස තමයි ඒ වෙනස් වීම. ඒ කියන්නේ පළවෙනි ප්‍රධාන වෙනසේ උපකොටස. මේ වත්කම් පැත්ත වැඩි වෙලා ඔබට මේ වගකීම් පැත්ත වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ හා සමානව වත්කම් වැඩි වෙලා ඔබගේ ප්‍රාග්ධන වැඩි වෙන්න පුළුවන්. පළවෙනි වෙනස් වීමේ දෙවන ආකාරය තමයි B වත්කම් වැඩි වෙලා ඔබට මේ බාහිර වගකීම් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මම නැවතත් ඔබට තේරුම් කර දුනොත් ගිණුම් කරන සමීකරණ තුළ ඕනෑම ගණනුවක් අදහා විය හැකි ප්‍රධානතම වෙනස් වීම් තුනයි තියෙන්නේ. ඉන් පළවෙනි එකේ ඒ කොටස තමයි වත්කම් වැඩි වී ඒ හා සමානව ප්‍රාග්ධන වැඩි වීම. පළවෙනි වෙනස් වීමේ B කොටස තමයි වත්කම් වැඩි වී ඒ හා සමානව වගකීම් වැඩි වීම. right. දෙවන ප්‍රධාන වෙනස තමයි එහි කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන වෙනසේ part A වත්කම් අඩු වෙන්න පුළුවන්. ඒ හා සමානව හිමිකම අඩු වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රධාන වෙනසේ A කොටස, ඒ කියන්නේ A කොටස වෙන්න පුළුවන්. වත්කම් අඩු වෙලා ඒ හා සමානව ප්‍රාග්ධනය අඩු වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රධාන වෙනසේ B කොටස තමයි වත්කම් අඩු වෙලා ඒ හා සමානව ඔබගේ වගකීම් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ බාහිර වගකීම්. වත්කම් අඩු වී ඒ හා සමාන ඔබගේ බාහිර වගකීම් අඩු වෙන්න පුළුවන්. තුන්වන ප්‍රධාන වෙනස තමයි ඔබට ලැබිය හැකි තුන්වන ප්‍රධාන වෙනස තමයි එහි කොටස් දෙකයි. මේ අඩුවීම සහ වැඩිවීම යන අදහස වත්කම් පැත්තේ හෝ වගකීම් පැත්තේ පමණක් වෙන්න පුළුවන්. ඒ දෙපැත්තම නෙවෙයි, ඉන් එක පැත්ත. අපි පළවෙනිම ගමු. වත්කමක් අඩු වෙලා නැවත වත්කමක් වැඩි වෙන්න පුළුවන්. එහිදී ඔබට මේ වගකීම් සහ ප්‍රාග්ධන තුළ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මම නැවත හඳුනා දුනොත් මේ වැඩිවීම සහ අඩුවීම කියන දිත්ත බලපෑම වත්කම් පැත්තේ හෝ වගකීම් පැත්තේ පමණක් වෙන්න පුළුවන්. ප්‍රථම වෙනස් වීම ප්‍රධාන තුන්වෙනි වෙනස් වීම යටතේ වත්කමක් අඩු වෙලා වත්කමක් වැඩි වෙන්න පුළුවන්. එහිදී ප්‍රාග්ධනයේ හෝ වගකීමේ කිසිදු වෙනස් වීමක් වෙන්නේ නැහැ. තුන්වන ප්‍රධාන වෙනස් වීමේ B කොටස නැත්නම් A කොටස තමයි වත්කම් පැත්තේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. ඔබට ප්‍රාග්ධනය වැඩි වෙලා වගකීම් අඩු වෙන්න පුළුවන්. එතකොට වත්කම් පැත්තේ ඔබට කිසිදු වෙනසක් විය නොහැකි. මාවිසින් මේ රතු පාටින් ඇඳ ඇත්තේ අඩුවීම නෙමෙයි, මෙතන කිසිදු වෙනසක් නැහැ කියන අදහස. right. ඉතින් මෙන්න මේ ආකාරයට ඔබට ප්‍රධාන වෙනස්කම් තුනක් මේ ගිණුම් කරන සමීකරණ තුළ විය හැකියි. එම වෙනස්කම් තුන ඔබ හඳුනා ගත්තා නම් ඕනෑම ගිණුම් කරන ගණනුවක් ඔබට මේ සමීකරණ තුළ ඉදිරිපත් කරන්න පුළුවන් පහසුවෙන්ම. හරි. ඉතින් අපි මේ වෙනස් වීම් තුනට අදාළව ඕනෑම ගණනුවක් ඔබට ගිණුම් කරන සමීකරණ තුළ ගැලපෙ හැකි ආකාරයට මම මගේ පාඩම ඉදිරියට මෙහෙවනවා. ඉතින් ඔබට මේ අදහස වඩා පැහැදිලිව ඉදිරිපත් කිරීම සඳහා මා තෝරාගත් අභ්‍යාසයක් white board එක මත මා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ පදනම් කරගෙන මා ඔබට එහි උත්තරය ලබා දෙනවා. ඉතින් එහිදී ඔබ විභාගදී ඔබ අභ්‍යාසය හොඳින් කියවා තේරුම් ගත යුතුයි. එහිදී
විභාග පරීක්ෂකයා විසින් දී ඇති ගෙනුම් කරන සමීකරණ අනුකූලව ඔබගේ ගණනුව ඉදිරිපත් කළ යුතුයි. ඉතින් මේ ගණනුව 10ක් දීලා තියෙනවා සංජීව සමාගම අදාළව. ඒ ගණන් 10 ඔබට මේ ඉහතින් දක්වා ඇති සමීකරණයට බලපාන ආකාරයේ ඉදිරිපත් කරන කියලා තමයි ඔබගේ උත්තරේ වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඔබ ඉදිරිපත් කරන්නේ මේ ගෙනුම් කරන සමීකරණයට මේ ගණන් 10. එතනින් ඔබට සාර්ථකව හඳුනා ගන්න පුළුවන් ඕනෑම ගෙනුම් කරන සමීකරණ ගැටලුවක් විසඳන ආකාරය. right. අපි බලමු එහෙනම් මූලික ගෙනුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම ධන වගකීම. හරි. වත්කම් සමානයි හිමිකම ධන වගකීම. ඒක තමයි අපේ මූලික ගෙනුම් කරන සමීකරණය. අපි බලමු එහෙනම් කොහොමද අපි මේ සමීකරණය තුළ ගණන ඉදිරිපත් කරන්නේ. ඔබට ගෙනුම් කරන්නේදී ප්‍රශ්න මතය තුළ දකින්න පුළුවන් දෙආකාර ගෙනුම් කරන සමීකරණ දාලා ප්‍රශ්න පවතින ව්‍යාපාරයක ආරම්භක ශේෂයන් ලබා දෙමින් ඔබට ගණන ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන්ම පටන් ගත්ත ව්‍යාපාරයක අලුත්ම ගණන කිහිපයක් ඔබට ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ ගණන තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අලුතෙන්ම පටන් ගත්ත ව්‍යාපාරයක අලුත්ම ගණන 10ක් පැහැදිලි කිරීම. අපි ඉදිරි ප්‍රශ්නයකදී පවතින ව්‍යාපාරයක ශේෂයන් ඉදිරිපත් කර තිබිට ඒවා සහ ඉන්පසුව කාල පරිච්ඡේද තුළ ඉදිරිපත් කර තිබී ගණන සටහන් කිරීම අවබෝධ කරගන්න. ඉතින් අපි ගණන අංක 1ට අදාළව අපි උත්තරේ ලබා ගත්තොත් සංජීව සමාගම අදාළව 2017 ජනවාරි මාසය තුළ පිළිවෙලදී පහත ගණන ඔබට ලබා දී ඇත. පළවෙනි ගණනුව ව්‍යාපාරයේ අයිතිකරු රුපියල් 80000ක මුදලක් යොදවීම. අයිතිකරු ව්‍යාපාර යොදවන මුදල අපි හඳුන්වන ප්‍රාග්ධනය. එහෙම නැත්නම් හිමිකම. අයිතිකරු විසින් ව්‍යාපාර මුදල් දෙීමේදී මුදල් කියන වත්කම ඉහළ යනවා. මෙතෙන්දී ඔබට දුන්නේ තනිපදයක් වත්කම්. එම නිසා මුදල් වැඩිවීමක් වෙනවා රුපියල් 80000ක. එතන අපි ධන 80000 වශයෙන් දක්වනවා. ඔබ කැමති නම් මුදල් වශයෙන් දක්වන්න පුළුවන්. සමානයි අයිතිකරුගේ හිමිකම එහා සමානව වැඩිවීමක් වෙනවා. එතන අපි ධන 80000ක් වශයෙන් ඉදිරිපත් කරනවා. වගකීම් වලට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මෙතෙන්දී අපි ව්‍යාපාරයේ හිමිකරු විසින් රුපියල් 80000ක් ප්‍රාර්ථන වශයෙන් යෙදුව විට එමගින් ඇතිවන බලපෑම තමයි මේ ඕනෑම ගණනකින් දිත්ව බලපෑමක් ඇති වෙනවා. ස්ථාන දෙකකට ප්‍රථම බලපෑම තමයි වත්කම් වැඩි වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ මුදල් වත්කම් වැඩි වෙනවා. ඒ නිසා ධන 80000යි ඒහා සමාන ව්‍යාපාර හිමිකරුගේ අයිතිය වැඩි වෙනවා. ඒ තමයි හිමිකම යටතේ ධන 80000. right. අපි බලමු දෙවනි ගණනුව. රුපියල් 10000ක වන්නා ලීබඩ උපකරණ මිලට ගත්තා. ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළ පසු ඔබගේ ව්‍යාපාරයේ කාර්යාලය සඳහා ඔබට ඉස්තර වත්කම්, ඒ කියන්නේ ජංගම නොවත්කම් මිලදී ගැනීමට සිදු වෙන්න පුළුවන්. එහිදී ඔබ කළ යුත්තේ ඒවා මිලදී ගැනීම, එහෙම නැත්නම් ඒවා ණය පදන මත ලබා ගැනීම. මෙහිදී රුපියල් 10000ක වන්නා ලීබඩ උපකරණ මිලට ගත්තා කියන්නේ මුදල්දී මේ උපකරණ ලබා ගන්න යනුවෙන් අපිට හිතන්න වෙනවා. ඉතින් ඔබ ලීබඩ මිලදී ගැනීමේදී රුපියල් 18000කට ඔබගේ මුදල් වත්කම අඩුවීමක් වෙනවා. ඒ නිසා අපිට පුළුවන් ඍණ 18000ක් වත්කමට ඉදිරිපත් කරන්න. මෙහිදී මුදල් අඩුවීමත් සමග ඔබට ව්‍යාපාරය තුළ අලුතින් වත්කමක් එනවා. ඒ තමයි ලීබඩ. ඉතින් මේ ලීබඩ වල වටිනාකම ඔබ විසින් මුදල් වත්කම අඩු කළ ප්‍රමාණය හා සමානව යුතුයි. ඒ නිසා ඔබට ධන 18000ක් වශයෙන් ඉදිරිපත් කළ හැකියි. ව්‍යාපාරයෙන් මිලදී ගත්ත උපකරණ වලට එහෙම නැත්නම් ලීබඩ වලට මුදල් ගෙවපු පසු මුදල් වත්කම අඩු වෙනවා 18000කින්. එහා සමානව ව්‍යාපාර තුළට අලුතින් වත්කමක් එනවා. ඒ තමයි ලීබඩ උපකරණ. ඉතින් ඒ තමයි ධන 18000. හරි. අපි ගණන අංක 3 වාර්තා කළොත් එහිදී ව්‍යාපාරයේ හිමිකම් රුපියල් 3000ක මුදල තම පෞද්ගලික ප්‍රයෝජන ගත්තා. ව්‍යාපාරික ඒකක සංකල්ප අනුකූලව ව්‍යාපාරයක් එහි හිමිකරුත් පාර්ශ්ව දෙකක් වශයෙන් අපි හඳුනාගෙන ව්‍යාපාරයට අදාළ ගණන පමණක් අපි වාර්තා කරනවා ව්‍යාපාරයේ පොත්වල.
එහිදී ව්‍යාපාරයේ හිමිකරු විසින් තම පෞද්ගලික ප්‍රයෝජන සඳහා මුදල් හෝ භාණ්ඩ ලබාගෙන නැත්නම් අපි ඒවා හඳුන්වනවා ගැළලි වශයෙන්. ගැළලි නිසා ව්‍යාපාරිකයාගේ හිමිකම අඩුවීමක් වෙනවා. එහා සමානව ඔහු මුදල් ගත්තා නම් මුදල් වත්කම අඩු වෙනවා. එහා සමානව ඔහු භාණ්ඩ ලබාගෙන නැත්නම් ඒ භාණ්ඩ තොගේ නැමැති වත්කම අඩු වෙනවා. right. මෙහිදී ඔහු ලබාගත් රුපියල් 3000 මුදල නිසා මුදල් වත්කම රුපියල් 3000කින් අඩුවීමක් වෙනවා. එහා සමාන ඔහුගේ හිමිකම රුපියල් 3000කින් අඩුවීමක් වෙනවා. right. හතර විජය සමාගමේ රුපියල් 5 ලක්ෂයක් වටිනා මෝටර රථයක් මිලදී ගත්තා. ව්‍යාපාරයේ අභිවෘද්ධිය සහ ව්‍යාපාරයේ පාවිච්චි සඳහා ව්‍යාපාරයට මෝටර වාහන අත්පත් කර ගන්න පුළුවන්. එෙහිදී ඒවා ණය පදන මත හෝ මුදල් පදනමට ලබාගෙන තිබෙන්න පුළුවන්. මෙහිදී ඔවුන් ලබාගෙන ඇත්තේ විජය සමාගමෙන්. විභාග අභ්‍යාසයක ඔබට යම් ආයතනයක නමක් ලබා දුනොත් එයින් ඇඟවෙන්නේ ඔවුන් ණයට ලබාගත් බව. මෙහිදී විජය සමාගම විසින් රුපියල් 5 ලක්ෂයක් වටිනා මෝටර රථයක් මෙම සංජීව සමාගමට ලබා දෙනවා. ඉතින් එහිදී ව්‍යාපාර අලුතින් වත්කමක් වෙන රුපියල් 5 ලක්ෂයක් වටිනා. ඒ තමයි මෝටර රථය. ඒ නිසා වත්කම් වැඩිවීමක් වෙනවා රුපියල් ලක්ෂ 5කින්. මේ මෝටර රථයේ වටිනාකම අපි හිතමු වර්තමානට නොගැලපෙන්න පුළුවන්. නමුත් මාකට් එකේ මේ හා සමාන වටිනාකම මෝටර තිබෙන්නත් පුළුවන්. එතකොට මෙහිදී ඔබට යම් ආයතනයක නමක් ලබා දීමෙන් හැඟවෙන්නේ මුදල් ගෙවීමක් සිදු නොව බව. ඒ වෙනුවට ඔබ ව්‍යාපාර විසින් වගකීමක් නිර්මාණය කරනවා. ඒ තමයි විජය සමාගම. එහිදී දුක්ඛාල වගකීමක් වශයෙන් නිර්මාණය ලක්ෂ 5ක්. විජය සමාගම අපි ධන ලක්ෂ 5ක් ඉදිරිපත් කරනවා වගකීම් යටතේ. මොකද මේ වත්කමේ වටිනාකම අපි ඉදිරියේදී වාරික වශයෙන් වසර ගණනාවකදී ගෙවන නිසා ඒවා ජංගම නොවන වගකීම් වශයෙන් අපි ඉදිරිපත් කරන මෙහිදී පොදුවේ වගකීම් වශයෙන් වගකීම් වැඩිම 5 ලක්ෂයක් සහ ව්‍යාපාරයට වත්කමක් ලැබුණ නිසා ධන 5 ලක්ෂයක් වත්කමට ඉදිරිපත් කරනවා. right. අංක 5 නිශාන්ත නැමැති රැයක තියාගෙන රුපියල් 5000ක මුදලක් ලැබුණා. ව්‍යාපාරයකට අපිට අත්පිට භාණ්ඩ විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් සර්විස් එකක් ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරේ භාණ්ඩ ණයට විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් ණයට සේවයක් ලබා දෙන්න පුළුවන්. අපි ණයට විකුණුවොත් අපිට ඒ අවස්ථාවේ මුදල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ නිර්මාණය කිරීමක් වෙනවා වෙනත් වත්කමක්. ඒ තමයි ණය ගැතියෝ එහෙම නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ. මෙහිදී නිසාදරම් ණයගැතියන්ගෙන් රුපියල් 5000ක් ලැබුණා කියන්නේ ඒ නිසාදරම් විදිහට කලින් ව්‍යාපාරයෙන් භාණ්ඩ ලබාගෙන තියෙනවා. මෙහිදී ඔහු විසින් ව්‍යාපාර මුදල් ගෙවීමක් කරාම රුපියල් 5000ක් ව්‍යාපාර ලැබීමෙන් මුදල් වත්කම වැඩිවීමක් වෙනවා. ඒ නිසා අපිට වත්කමට ධන 5000ක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒහා සමානව අපේ පැවති ණයගැතියෝ එහෙම නැත්නම් වෙළඳ ලැබිද්දා කියන යංග වත්කම අඩුවීමක් වෙනවා. ඒ නිසා අපිට ඍණ 5000ක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ හේතුවෙන් අපිට හිමිකමට හෝ වගකීම් වලට කිසිදු බලපෑමක් හටගන්නේ නැහැ. right. අපි ඊළඟ ගණනුව ගන්නවා. පෙරේරා නැමැති ණයමියාට රුපියල් 8000 මුදලක් ගෙවුවා. ව්‍යාපාරය බොහෝ දුරට ව්‍යාපාරේ කුළු කිරීමේදී භාණ්ඩ ණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම සේවාවක් ණය ලබා ගන්න පුළුවන්. මෙහිදී ව්‍යාපාරය විසින් පෙරේරාට ණය රුපියල් 8000 ගෙවුවා. පෙරේරා විසින් අපේ ව්‍යාපාරයට අතීතයේදී යම් සේවයක් හෝ භාණ්ඩයක් ලබා දී ඇති ණය පදන මත. ඒ නිසා ව්‍යාපාරය විසින් වගකීමක් නිර්මාණය කරනවා. එෙහිදී පෙරේරාට ණය රුපියල් 8000 ගෙවුණුට ව්‍යාපාරයේ වත්කම මුදල් නැමැති වත්කම බැහැර යාමක් විදින 8000. ඒ නිසා අපි ඍණ 8000ක් වශයෙන් ගෙනුම් කරන සමීකරණ ගලපනවා. ඒහා සමානව මේ පෙරේරා කියන ණය හිමියා එන්නේ වගකීම් යටතේ වගකීම් වල අඩුවීමක් වෙනවා. මොකද අපි මුදල් ගෙවද්දී වගකීම් වල අඩුවීමක් වෙන නිසා අපිට පුළුවන් ඍණ 8000ක් වශයෙන් මේ පෙරේරා නම් ණය හිමියාට ගෙවු මුදල දක්වන්න වගකීම් යටතේ. හරි. ඊළඟ අංකය රුපියල් 250000ගේ බැංකු ණයක් ලබා ගත්තා. ඔබ දන්නවා බැංකු ණයක් ලැබීමේදී ව්‍යාපාරය තුළට මුදල් දලායමක් වෙනවා. ව්‍යාපාරයට බැංකු විසින් පවසනවා අලුතෙන් බැංකු ගිණුමක් විවෘත කරන්න. ඒ අදාළ ණය මුදල බැංකු ගිණුමට දානවා. ඒ විට බැංකු නැමැති වත්කම වැඩිවීමක් වෙනවා. ඒ නිසා අපිට පුළුවන් ධන 250000ක් වශයෙන් ඉදිරිපත් කරන්න වත්කමකට තියෙනවා. ඉතින් ඒ ණය මුදල ව්‍යාපාර විසින් ඉදිරියේදී වාරික වශයෙන් වසරකට වැඩි කාල සීමාවක් තුළ බොහෝ දුරට වසර 3ක් වසර 4ක්
වශයෙන් ගේීමට සිදු වෙනවා. ඒ නිසා ව්‍යාපාර රුපියල් ලක්ෂ 2.5ක් ලැබීම ධනවත්කමනතේ වගේම අනෙක් පැත්තට ව්‍යාපාරය විසින් වගකීමක් නිර්මාණය කරනවා රුපියල් 2,50,000ක. ඒ නිසා අපි වගකීම් වැඩි වීම රුපියල් 2,50,000ක් වශයෙන් ඉදිරිපත් කරනවා. right. ඊළඟ ගණනුව අපි අපේ සමාගමෙන් බාණ්ඩ ලබා ගැනීම 50,000යි. ඉතින් මේ අපේ සංජීව සමාගම තමයි අපේ දී ඇති ආයතනය. ඒ ආයතනය විසින් අපේ සමාගමෙන් රුපියල් 50,000ක බාණ්ඩ ලබා ගත්තොත් අපිට ව්‍යාපාර තුළ බාණ්ඩ නැමැති වත්කම ලැබෙනවා. ඒ කියන්නේ තොගේ ඒ බාණ්ඩ එකතු වෙනවා. ඒ නිසා අපිට ව්‍යාපාරයේ තොගේ වැඩිවීමක් වෙනවා රුපියල් 15,000කින්. ව්‍යාපාරයේ තොගේ වැඩිවීමක් වෙනවා රුපියල් 15,000කින්. ඉතින් ඒ බාණ්ඩ ලබාගත්ත ඒ ගණනුවල අදාළව ව්‍යාපාරයක නමක් දී නැත්නම් අනිවාර්යයෙන්ම ණය ගන්නවා. මෙහිදී ඔබ ව්‍යාපාරයක බාණ්ඩ මිල දෙක නිසා ඒ ණයට ගැනීම ඔබට අබේ සමාගම නමින් ව්‍යාපාරයක නමක් දී ඇති ඔබ නිර්මාණය කරනවා අබේ සමාගම නමින් වගකීමක්. ඉතින් ඒ වගකීම් වැඩිවීමක් වෙනවා රුපියල් 15,000කින්. 15,000කින් ඔබගේ වගකීම් වැඩිවීමක් වෙනවා. ව්‍යාපාර බාණ්ඩ ලැබෙනවා. ඒකට ව්‍යාපාරයේ තොගේ නැමැති වත්කම එහර 15,000කින්. එහා සමානව ව්‍යාපාරයේ මුදල් නොගෙවන නිසා ඒ අවස්ථාවේදී අනාගතයේ ගේීමක් සිදු කරන බැවින් වර්තමාන තුල ඔබ වගකීම් වැඩි කරනවා රුපියල් 15,000කින්. එය වෙනද ණය හිමි වශයෙන් හෝ ඔබට අබේ සමාගම වශයෙන් ඉදිරිපත් කර හැකියි. ගණනාංක 9 ආයතන රුපියල් 4,000ක් වන්න බාණ්ඩ තම පෞද්ගලික ප්‍රයෝජන දක්වා. අපි ගණනාංක 3 තුල හදාහන් කර පරිදි ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාරයේ ගණනන වෙනම අපි හඳුනා ගන්නවා. එහිදී ව්‍යාපාර අධිකාරිය විසින් ව්‍යාපාරයේ මුදල් හෝ බාණ්ඩ ලබා ගතොත් අපි ඒවා ගැණලි වශයෙන් හඳුන්වනවා. ගැණලි නිසා ව්‍යාපාරයේ හිමිකම අඩුවීමකට ලක් වෙනවා. ඒ නිසා ව්‍යාපාරිකයා විසින් රුපියල් 4,000ක් වන්න බාණ්ඩ ලබා ගන්න හේතුවෙන් ව්‍යාපාරිකයාගේ හිමිකම රුපියල් 4,000කින් අඩුවීමක් වෙනවා. ඒ නිසා අපි මේ ඍණ 4,000ක් වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ හා සමානව ව්‍යාපාරයේ අයිතිකාරයෝ විසින් බාණ්ඩ ලබා ගන්න හැබැයි බාණ්ඩ අයිති වෙනුවේ තොගයට. ඒ නිසා තොගේ නැමැති වත්කම අඩුවීමක් වෙනවා. ඒ හා සමාන. එහිදී අපි ඍණ 4,000ක් වශයෙන් ඉදිරිපත් කරන්නේ බාණ්ඩ තොගේ නැමැති වත්කම අඩුවීමක් ලක්වනවා. හරි. අපි අවසාන ගණනුව බැංකු ණය රුපියල් 6,000 මුදල් ආපසු ගෙවුවා. අපි කලින් මේ ව්‍යාපාර විසින් බැංකු ණයක් ලබා ගත්තා. ඒ බැංකු ණය වටිනාකම අපි වාරික වශයෙන් අපි වසර කර වඩා වැඩි කාල සීමාවක ගෙවීමට පොරොන්දු වෙනවා. මෙහිදී මේ ව්‍යාපාරය විසින් බැංකු ණයෙන් 6,000ක් ගෙවුවා කියන්නේ අපේ වත්කම මුදල් නැති වත්කම අඩුවීමක් වෙනවා රුපියල් 6,000කින්. ඒ නිසා මම මේ ඍණ 6,000ක් වශයෙන් පෙන්වන්න කරනවා. ව්‍යාපාරයේ බැංකු ණය ගෙවීම හදහා මුදල් ගෙවන විට ව්‍යාපාරයේ මුදල් නැති වත්කම රුපියල් 6,000කින් අඩු වෙනවා. ඒ හා සමානව බැංකු ණය නැමැති වගකීම අඩු වෙනවා. මොකද අපි මුදල් වාරික වශයෙන් ගෙවන විට අපේ වගකීම මෙතෙන්දී අඩුවීමට ලක්වනවා. ඒ නිසා අපි වගකීම් යටතේ ඍණ 6,000ක් වශයෙන් ඉදිරිපත් කරනවා. අවසානයේදී මේ දෙපැත්තේම ඍණ 6,000ක් සහ ඍණ 6,000ක් වශයෙන් ඉදිරිපත් කරනවා. මා කලින් අදහන් කර පරිදි මේ ගිණුම් කරන සමීකරණක සිදුවන ඕනෑම ගණනාවක් අපිට ප්‍රධාන ආකාර තුනක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මේ ගණනාංග 10ම අපිට ඇනලයිස් කරන්න පුළුවන්, ඉදිරිපත් කරන්න පුළුවන් ඒ ප්‍රධාන වෙනස් වීම් තුනක්. ඔබ වත්කම් පැත්තේ සහ වගකීම් පැත්තේ සමාන ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වත්කම් පැත්තේ සහ වගකීම් පැත්තේ සමාන ප්‍රමාණයකින් අඩු වෙන්න පුළුවන්. ඒ අඩුවීම සහ වැඩිවීම වත්කම් පැත්තේ හෝ වගකීම් පැත්තේ වෙන්න පුළුවන්. එවිට එක් පැත්තක පමණක් ධන හරින වශයෙන් අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඒ ප්‍රධාන වෙනස් වීම් තුනකදී උප වෙනස් වීම් අපි 6ක් ඉදිරිපත් කළා. ඉතින් ඒ 6 ඔබ තේරුම් ගත්තා නම් ඔබට වඩා පහසුවෙන් ඕනෑම ගණනාවක් ගිණුම් කරන සමීකරණ තුළ ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. මා හිතනවා ඔබ මේ මූලික ගිණුම් කරන සමීකරණ සම්බන්ධ ඉදිරිපත් කළ අභ්‍යාසයේ බොහෝ දුරට හරියටම නිවැරදිව ඔබ තේරුම් ගන්න ඇති. ඉතින් ඔබට තවත් ගැටලු පවතිනවා. ඔබට පහතින් ඇති කමෙන්ට් සෙක්ෂන් එකේ ඉදිරිපත් කරන්න පුළුවන්. මා මෙවැනි ආකාරයේ තවත් අභ්‍යාස කිහිපයක් මගින් ඔබට ගිණුම් කරන සමීකරණේ ඕනෑම ගණනාවක් හඳුනාගත හැකි පරිදි ඔබට අභ්‍යාස ඉදිරිපත් කරනවා මාගේ ඊළඟ වීඩියෝ මගින්. ඒ වගේම ඉන්පසු ඔබට මේ දක්වා ලැබී ඇති 2020
ගිණුම් කරන සමීකරණය ප්‍රශ්නය සමග අනිකුත් සියලුම ප්‍රශ්න සාකච්ඡාට ලක් කරනවා. ඉතින් මේ වීඩියෝ තුලින් ඔබ යම් කිසියක් ලබා ගත්තා නම් ඔබට මෙවැනි ආකාරයේ නැවත ඉදිරිපත් කරන සියලුම වීඩියෝ ලබා ගැනීම සඳහා වීඩියෝ එකට පහළින් ඇති subscribe button එක ක්ලික් කරන්න. ඒ වගේම bell icon එකෙන් පසු all notification switch on කරන්න. එෙහිදී ඔබට මා ඉදිරිපත් කරන සෑම වීඩියෝ එකක්ම ඔබට ඉතා ශනිකව ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා වීඩියෝ එකට ඇති පහළින් ඇති subscribe button එක press කර ඉන්පසු bell icon එක එවන ඔබ all notification switch on කරන්න. එවිට ඔබට මාගේ වීඩියෝ අප්ලෝඩ් කර වහා නැවත ඔබට ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. Thank you very much.